පුණිත ශ්‍රී විඥානකාරාමයෙන් කටින පින්කම් මාලාව සමගාමීව පවත්වන බන ධර්මදේශනා මාලාවේ අද පවත්වන්නේ 10 වෙනි ධර්මදේශනාවයි. අද මෙම ධර්මදේශනාව සඳහා අපතරේ අනුකම්පාවෙන් වැඩම අවදාළ අවසරයි දර්ශනපති මහරගම ආනන්ද ස්වාමීන් වහන්සේව මා මේ අවස්ථාවේදී පාද නමස්කාර පූර්වක පිළිගන්නවා. අවසරයි අපේ හාමුදුරුවෝ. පෙරවන් සරණයි. තිසරණ සහිත පංචශීලයේ සමාදන් වීම සඳහා নমස්කාරය කියනවා. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං සම්බන්තේ පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. තයෝ රෝගා පුරේ ආසුං ඉච්ඡා අනසනං ජරා පසෝනං ච සමාරම්භා අට්ඨා නෞති භාගමුන්ති. හොඳයි.
ශ්‍රද්ධාවන්ත පින්වත්නි අද මේ 2021 වර්ෂයේ වස් කාලයේ යටතේ වස් කාලයට අදාළව පොකුණුවිට ශ්‍රී විනය අලංකාරාරාම විහාරස්ථානය මූලික කරගෙන පවත්වනු ලබන මේ ධර්මදේශනා පින්කම් මාලාවේ එම කටින පින්කම සඳහා ප්‍රධාන දායකත්වයේ දරන අපේ හිතවත් කතිකාචාර්ය බුද්ධිත හෙට්ටිගේ මහත්මාණන්ගේ සංවිධායකත්වයෙන් පවත්වනු ලබන මේ ධර්මදේශනා මාලාවේ 10 වෙනි ධර්මදේශනාව සඳහා සවන් දීමටයි මේ සදහවත් පින්තුන් සියලු දෙනා මේ මාර්ගගත ක්‍රමයෙන් උනත් ඉතා සදහවත් සූදානම් වෙලා ඉන්නේ. ධර්මදේශනාවට දායකත්ව මම හිතන්නේ පිරිස් දෙකක් දායකත්වය ලබා දීලා තියෙනවා. ඒක අපි පසුවට ධර්මදේශනාව අවසානයේදී ඒ පුණ්‍යානුමෝදනාව සිදු කරනවා. ඒ හින්දා අපි ආරාධනා කරනවා මේ ශ්‍රද්ධාවන්ත පින්තුන් සියලු දෙනාටම මුල ඉඳන් අග දක්වා මේ ධර්මදේශනාව ඉතා හොඳින් සවන් දෙන්න. මේක Tamanටම කරන දේශනාවක් කියලා ඒ කියන හැඟීමෙන් යුක්තව මේකට සවන් දෙන්න කියලා. පින්වත් මේ ධර්මදේශනාවට අපි මාතෘකා කරගත්ත ගාථාව අපි ප්‍රවේශ වෙන්න කලින් මම හිතුවා මේ දායක පින්වතුන් මේ ශ්‍රද්ධාවන්ත ධර්ම ශ්‍රවණාභිලාෂී පින්වතුන්ගේ ශ්‍රද්ධාව යම් තරමකින් හරි වැඩි කරන්න පුළුවන් සමත් වෙන එක ගාථා රත්නයක් මතක් කරලම ධර්මදේශනාවට ප්‍රවේශ වුණා හොඳයි කියලා. පින්වත් මේ ප්‍රජාපති ගෞතමී තේවී අපදානයේ එක ගාථාවක මෙන්න මෙහෙම සඳහන් වෙනවා. ඒ ප්‍රජාපති ගෞතමී මහරහත් මෙහෙණින් වහන්සේ තමයි මේ ගාථාව උදානයක් වශයෙන් දේශනා කරන්න යෙදුනේ. මොකක්ද ඒකෙන් කියවෙන්නේ? බහුන්නං වත අත්ථාය මායා ජනයි ගෞතමං ව්‍යාධි මරණ තුන්නානං දුක්ඛ කන්දස්ස ව්‍යපනෝදීති කියලා. මේ ගාථාවේ අර්ථය අපි මේක හතර පද ගාථාවක් ඉතා සරල ගාථාවක් වගේ පෙරුණට මේකේ මහ ගැඹුරක් තියෙනවා පින්වත්නි. ඒ තුලට කිනා බහැලා බලනකොට මේකේ සඳහන් වෙන්නේ පාලි ගාථාවේ අර්ථය ගත්තොත් බහුන්නං වත අත්ථාය බොහෝ දිනාගේ හිතසුව පිණිස මායා ජනයි ගෞතමං අපි අතර වැඩිපුර සඳහන් වෙන්නේ නැති එක මහා ශ්‍රේෂ්ඨ චරිතය මහා මායා දේවී වහන්සේ අපේ සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේගේ මව්තුමිය. ඒ ගාථාවේ සඳහන් වෙන්නේ මායා ජනයි ගෞතමං කියලා. ඒ මහා මායා දේවී වහන්සේ ඒ බෝසතාණන් වහන්සේගේ මව්තුමිය. ජනයි ගෞතමං කියලා කියන්නේ ගෝයුම් බුදුන් නැත්නම් ගෞතම බුදුරජාණන් වහන්සේ නැත්නම් මේ බෝසතාණන් වහන්සේ ප්‍රසව කළා මායා ජනයි ගෞතමං. ව්‍යාධි මරණ තුන්නාන මේ ව්‍යාධි මරණ වලින් පෙරෙන අයගේ දුක්ඛ කන්දස්ස ව්‍යපනෝදීති මේ දුක්ඛ රාශිය බැහැර කළා. මේක තවත් සරල කරලා කියනවා නම් පින්වත්නි ඒක අර්ථය මෙහෙමයි. ඒ යම් දවසක ඒ වෙසක් පුන් බොහෝ දවසක මහා මායා දේවීන් වහන්සේ යම් ප්‍රසව වේදනාවක් විඳගෙන යම් ප්‍රසව වේදනාවක් දරාගෙන ඒ සිද්ධාර්ථ ගෞතම අපගේ බෝසතාණන් වහන්සේ සිද්ධාර්ථ ගෞතම බුදුරජාණන් වහන්සේට කලින් අවදිය වන සිද්ධාර්ථ බෝසතාණන් වහන්සේ නැත්නම් ගෞතම බුදුන් වහන්සේ මේ ලෝකෙට ප්‍රසව කරා බිහි කරා නම් ඒ දරූ ඒ වේදනාවයි ඒ වේදනාවත් හරි ඒ වගේම මේ මහත් ලෝක සියලුම ලෝක සත්‍යය පෙළෙන ජාති ජරා ව්‍යාධි මරණාදී සියලුම දුක්ඛ ස්කන්ධය එකතු කරලා බැහැර කළා වගේ ඒ යම්තා දුක විඳගෙන ඒ ප්‍රසව කිරීම කළා නම් ඒ ප්‍රසව කිරීම සමාන වෙනවා කියනවා හරියට මේ මුළු ලෝක ස්කන්ධයේ ඉන්න සියලුම සත්‍යයන්ගේ දුක්ඛ රාශිය බැහැර කිරීමට. ඔන්න ඔය කර්ම පින්වත්නි අපි නිතර මෙනෙහි කරන්න ඕනේ. මේ ලෝකේ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ගේ බණ අහන්න කොච්චර දුර්ලභද. ඒ වගේම ඒ ධර්මය කරතුණා වෙන මිත්‍යා දෘෂ්ටියක යෙදিলা ඉන්න අයට මේ ධර්මයෙන් ඇති ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා ඔබ මේ ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනා කොයිතරම් වාසනාවන්තද කියන එකත් හිතේ දරාගෙන අපි මේ ධර්ම දේශනාවේ මාතෘකා ගාථාවට
යොමු වෙන්නයි සූදානම් වෙන්නේ. පින්වත්නි ඇහෙන්නේ අප්පා. ලැප්පලේ හොඳට ඇහෙනවලු ෆෝන් එකෙන් එන්නේ. මෙන්න මෙහෙම දෙයක් සඳහන් වෙනවා. මෙන්න මේ ගාථාව ගැන අපි කතා කරනකොට මේක සඳහන් වෙන්නේ තෙරුවන් සරණයි හැමෝටම ඇහෙනවද මම කතා කරන දේ? එහි සෝනාංශ ඇහෙනව නේද? හොඳයි. එහෙම ටොපික් එක හොඳට ඇහෙනවා. හොඳයි. හැමෝම එහෙනම් තමන්ගේ මයික්‍රොෆෝන තියෙන ඒවා නම් ඒවා විසන්ධි කරලා ඒවා සයිලන්ට් කරලා තියාගන්න. නැත්නම් ධර්මදේශනාවට බාධා වෙන හින්දා. අපි ධර්මදේශනාව නැවතත් ප්‍රවිෂ්ඨ වුණොත් පින්වත්නි මේ ධර්මදේශනාවට මාතෘකා කරගත්ත ගාථා රත්නය සඳහන් වෙන්නේ කුද්දක නිකායේ නැත්නම් සූත්‍ර පිටකයට අයත් කුද්දක නිකායේ සුත්ත නිපාතේ කියන ග්‍රන්ථයේ තියෙනවා පින්වත්නි බ්‍රාහ්මණ ධම්මික කියලා සූත්‍රයක්. මේ බ්‍රාහ්මණ ධම්මික කියන සූත්‍රය අපි අපි අද මේ ධර්ම දේශනාවට තෝරගත්තේ කියන එකත් යම් විශේෂ කරුණක්. පින්වත්නි මේ අපි මේ කරන ධර්ම දේශනාව මේ කාලයට අනුව මේ කාලේ ඔය අපි සියලුම දෙනා මොහොන පාලා ඉන්න මේ මහා ව්‍යාධි සහිත දුෂ්කර අධ්‍යක්ීම් සහිත කාල පරිච්ඡේදය කොහොමද බෞද්ධයෙක් විදිහට ඒකට නිසි ආකාරව මුහුණ දෙන්නේ කොහොමද ඒක යථා තත්ත්වය අවබෝධ කරගන්නේ කියන එකයි මේ ධර්ම දේශනාවේ සාරය. ඒ හින්දා මේ බ්‍රාහ්මණ ධම්මික සූත්‍රය අපි විසින් තෝරගන්න යෙදුනේ. පින්වත්නි අපි අතර මෙන්න මෙහෙම සංකල්පයක් තියෙනවා. දැන් ඔයත් අහලා ඇති මේ ඔයත්ගේ වැඩිහිටියෝ හැමතිස්සෙම මෙන්න මෙහෙම කතාවක් කියනවා නේද? අතීතයේ ඒ කාලේ නම් මෙහෙම නෙමෙයි. ඒ කාලේ මේ සමාජය ඉතා හොඳයි. ඉතා යහපත් මිනිස්සු හොඳයි. ගතිගුණ හොඳයි. ගුණගරුක මිනිස්සු. හැබැයි වර්තමානයේ වැඩිහිටි ප්‍රජාව ගත්තත්, තරුණ ප්‍රජාව ගත්තත්, ළමා ලපටි ප්‍රජාව ගත්තත් හැමෝම පිරිහීමක් දක්නට ලැබෙනවා අතීතයට සාපේක්ෂව. කෙටියෙන් කියනවා නම් පින්වත්නි ඒ කාලේ හොඳයි මේ කාලේ හොඳ නෑ කියන මේ මෙන්න මෙහෙම හැඟීමක් මේ අපි හැමෝම අතරම විශේෂයෙන් වැඩිහිටියෝ අතර දක්නට ලැබෙනවා. මේ ප්‍රකාශය මේ බෞද්ධ ධර්මය අනුව නැත්නම් මේ බුදුදහම අනුව සත්‍යද? ඒකට ධාර්මික වෙන්න පුළුවන් පිළිතුරු මොකක්ද කියන එක හොයලා බලන්න වටිනවා කියලා අපිට කල්පනා වෙච්ච හින්දා මේ සූත්‍රයේ තියෙනවා පින්වත්නි ඕකට සමාන කියවීමක්. මේ වර්තමාන විතරක් නෙමෙයි ඒ කාලේ ඒ බුද්ධ කාලීන ಭಾರತೀಯ සමාජයේ ඔන්න ඔය හැඟීම ඒ විදිහටම තිබ්බා කියලායි මේ සූත්‍රයේ සඳහන් වෙන්නේ. පින්වත්නි ඒ සූත්‍රයට අදාළ කතා ප්‍රවෘත්ති කෙටියෙන් උනත් මතක් කරනවා නම් අපේ බුදුරජාණන් වහන්සේ කොසල් දනව්වෙහි වාසය කරන වැඩවසන කාලෙක ඒ කොසල් දනව්වැසි මහා සාල කියන බමුණු පිරිසක් නැත්නම් මහා සාල කියලා කියන පින්වත්නි බොහෝ උසස් කුලයකට අයත් ධනවත් බමුණු පිරිසක්. හැබැයි මේ බමුණු පිරිස ඊටාම වයෝවෘද්ධ අය. ඊටාම පළතුනා වයසට පැමිණි ජීවිතේ පශ්චිම භාගයට ළඟා වෙච්ච පිරිසක්. මෙන්න මේ බමුණු පිරිසට දැනගන්නට ලැබුණා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ අසවල් ප්‍රදේශයට වැඩම කරගෙන ඉන්නවා කියලා. මේ ඇත්තෝ ටික එකතු වෙලා මේ පිරිස එකතු වෙලා මේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටින විහාරයට ගියා. ගිහිල්ලා බුදුරජාණන් වහන්සේට নমස්කාර කරලා පසකින් පාරි වෙලා මෙන්න මෙහිම ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් අහන්නට යෙදුණා. මොකක්ද ප්‍රශ්නය? ස්වාමීනි මේ වර්තමානයේ ඉන්න බමුණු අතර මේ අතීතයේ හිටපු බමුණන්ගේ තිබ්බ බමුණු ධර්මය දක්නට ලැබෙනවද? වෙනත් වචනකින් කියනවා නම් මේ අතීතයේ බමුණු ගාව තිබ්බ ගුණධම් මේ වර්තමාන බමුණු කෙරෙහි අපට දක්නට ලැබෙනවද? ඔන්න ඔහොම ප්‍රශ්නයක් බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නට යෙදුණා. පිළිතුරු ඔතන යම් විශේෂයකුත් තියෙනවා. දැන් අපි හිතලා බැලුවොත් මේ මහා උසස් කුලයකට අය ධනවත් ඒ වගේම වයසට ගිය බමුණු පිරිසක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් විමසන්නේ මේ බමුණන්ගේ බමුණු ධර්මය මොකක්ද කියලා. නැත්නම් අතීත බමුණු
ළඟ තිබ්බ බමුණු ධර්මයේ කුමක්ද කියලා. දැන් කෙනෙක්ට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් මේ බමුණු නෙවෙයිද බමුණු ගැන හොඳටම දන්නේ. ඇයි මේගොල්ලෝ බුදුරජාණන් වහන්සේගෙන් මේක විමසන්නේ? එතනින් අපිට තව කාරණයක් ගම් වෙනවා පින්වත්නි. මේ බමුණු අතර බුදුරජාණන් වහන්සේට කොයිතරම් පිළිගැනීමක් තිබ්බද කියලා. දැන් මේ කාරණේ බුදුරජාණන් වහන්සේගෙන් විමසුවාම බුදුරජාණන් වහන්සේ පිළිතුරු දී වදාළා බමුණනි ඒක එහෙම නෙමෙයි. ඒ කාලේ හිටපු බමුණු ළඟ තිබුණු ඒ උත්තරීතර බමුණු දහම අද ඉන්න බමුණු ගාව අපිට දක්නට ලැබෙන්නේ නැහැ බහුතරයක් වශයෙන්. නැත්නම් බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ නැහැ. බොහෝමයක්ම අඩුයි. මෙන්න මෙහෙම උත්තර දුන්නාට පස්සේ මේ බමුණු පිරිස නැවතත් විමසනවා මේ බුදුරජාණන් වහන්සේගේ ස්වාමීනි ඔබ වහන්සේට කරදරයක් නැත්තම් ඔබ වහන්සේට වෙහෙසක් නොවේ නම් ඔබ වහන්සේට බැරිද අපිට ඒ අතීත බමුණු දහම උගන්වා වදාරන්න නැත්තම් අපිට පැරණි බමුණු දහම දේශනා කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ඒකට පිළිතුරු දී වදාලා එහෙනම් හොඳයි සාවධානව අහගෙන ඉන්න මම ඒක දේශනා කරනවා කියලා මේ දේශනාව පටන් ගන්න පිළිගන්නවා. ඔන්න ඔය දේශනාව ආරම්භය මෙහෙමයි. ඔය දේශනාවේ මුලින්ම බුදුරජාණන් වහන්සේ වදාරනවා අතීතයේ හිටපු බමුණන්ගේ ස්වභාවය කොහොමද? මූලික වශයෙන් පින්වත්නි මේ බමුණු කොටස් දෙකකට බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයේ බෙදනවා. මොකක්ද මේ කොටස් දෙක? පැවිදි බමුණෝ සහ ගිහි බමුණෝ. හරියට අපේ මේ මනුෂ්‍ය සමාජයේ මේ බෞද්ධ සමාජයේ ඉන්න භික්ෂූන් වහන්සේලා සහ ගිහියෝ වගේ. ඒ කියන්නේ පින්වත්නි මේ බමුණු සමාජයේ හිටියා මේ ගිහි කටයුතු වලින් වෙන් වෙලා ඒ අධ්‍යාත්මය දිනු කරන්න ගුණ පුරණ නැත්නම් භාවනා යෝගීව හිටපු බමුණු කොට්ටාසයක්. මේගොල්ලන්ට කියන්නේ පැවිදි බමුණෝ. ඒගොල්ලන්ට තව වචනයක් ව්‍යවහාර කරන ඍෂිවරු කියලා. මේ ඍෂිවරු කියන්නේ මේගොල්ලෝ හුඟක් වනගත වෙලා ඊටාම දුෂ්කර වෘත අනුගමනය කරමින් සමත භාවනා විවිධාකාර සමත භාවනා ක්‍රමවල යෙදෙමින් හිත දියුණු කරන්න මහන්සි වෙච්ච පිරිසක්. දැන් මේ මහාන බමුණු එහෙමයි ඒ වගේම ගිහි බමුණු කොටසකුත් ඒ සමාජ ජීවත් වෙනවා. ඒ ගිහි බමුණන්ගේ ස්වභාවය සාමාන්‍ය ගිහියෝ කරන සාමාන්‍ය විදිහටම හැසිරෙමින් ඒ පවුලේ අමුදරුවන් පෝෂණය කරමින් ඇතැම් විට රජයේ සේවයේ යෙදෙමින් නැත්නම් රජවරු ගාවත් සේවය කරමින් ජීවත් වෙච්ච කොටසක්. ඔන්න කොටස් දෙක ආරම්භය බුදුරජාණන් වහන්සේ ඒ බමුණන්ගේ ස්වභාවය නැත්නම් බමුණු ගාව තිබ්බ ගුණ දහම් ටික ඊටාම කෙටියෙන් සාරාංශගතව මෙන්න මෙහෙම දේශනා කරා. කොහොමද මේ අතීතයේ හිටපු මහාන බමුණෝ නැත්නම් මේ ඍෂිවරු හැමතිස්සෙම සංයමයෙන් යුක්ත කට්ටිය නැත්නම් සීලය ආරක්ෂා කරපු කට්ටිය. ඒ වගේම තපස්සී කියන වචනේ පාවිච්චි කරනවා. මොකද්ද තපස්සී කියලා කියන්නේ? ඉන්ද්‍රිය සංවරයෙන් යුක්ත කට්ටිය. මේ කතා කරන්නේ මහාන බමුණෝ ගැන, ගිහි බමුණෝ ගැන නෙවෙයි. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ බමුණන්ට මෙන්න මේ කොටස් මෙන්න මේ දේවල් වල අවශ්‍යතාවයක් තිබුණේ නැහැ කියලා. මොනවද මේ දේවල්? ඒ කාලේ පින්වත්නි මේ ගිහියෝ අතර නැත්නම් ගිහි සමාජයේ ඊටාම වටිනාකමක් තිබ්බ දේවල් තමයි මේ ගව මහීෂාදී නැත්නම් අපේ වචනින් කියනවා හරක බාන. ඒ කියන්නේ යම් පුද්ගලයෙකුට හරක බාන නැත්නම් ගවයෝ හුඟක් ඉන්නවනම් ගවයෝ හුඟක් දෙනෙක්ගේ අයිතිකාරයෙක් නම් කෙනෙක් ඔහු බොහෝ ධනවතෙක් කියලා මේ සමාජය හඳුන්වන්නට යෙදුණා. ඒ වගේම යම් කෙනෙක්ට රන් රිදී මුතුමැණික් ආදී මේ සම්පත් බහුලව තියෙනවා නම් ඔහු මහා සම්පතකට උරුමකම් කියන කෙනෙක් විදිහටයි හඳුන්වනු ලැබුවේ. ඒ වගේම යම් කෙනෙක්ට පරිවාර සම්පත් තියෙනවා නම් හුඟක් පිරිස ඉන්නවා නම් තමන් යටතේ දසිදස් කම්කරුවෝ හුඟක් ඉන්නවා නම් ඒගොල්ලෝ මහා ධනවතුන් විදිහට මහා බලවතුන් විදිහටයි සැලකුවේ. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කාලේ හිටපු මහාන බමුණන්ට ඔය කියපු දේවල් තුنين කිසිම වටිනාකමක් තිබෙන්නේ නැහැ. ඒ කියන්නේ මේ පංචකාම සම්පත්තියට ඒගොල්ලෝ ඊටාම අඩු වටිනාකමක් තමයි දුන්නේ. මොකද මේගොල්ලෝ අධ්‍යාත්මය දියුණු කරන්න පිවිසි කට්ටිය නිසා. ඒව බැහැර කරන ගමන් මේ පැවිදි බමුණෝ මොනවටද තමන්ගේ කාලේ යෙදෙන්නේ. පිළිතුර ඔයත් අහලා තියෙනවා මේ බමුණෝ මේ වේද ග්‍රන්ථ හොඳට ඉගෙන ගත්තා කියලා. ඒ කියන්නේ ත්‍රිවේද ප්‍රාප්ත බමුණෝ. චතුර් වේදයෙන් ඉගෙන ගත්ත බමුණෝ ඉන්නවා.
එහෙනම් මේ වේද ග්‍රන්ථවල තියෙන මේ බමුණු ධර්මයේ තියෙන ආගමික ඉගැන්වීම්. මේ බමුණු හුඟක් කාලේ මේ පැවිදි බමුණු හුඟක් කාලේ යෙදෙව්වේ මේවා තියෙන මේ ශ්ලෝක ඒ වගේම මේ ආගමික දේවල් ඉගෙන ගන්න. ආගමික දේවල් වනපොත් කරන්න, කටපාඩම් කරන්න, ඒ වගේම ඒවා පුරුදු පුහුණු කරන්න, භාවනාවක යෙදෙන්න. ඔන්න ඕවට තමයි මේ පැවිද්දෝ මේ පැවිදි ධර්මයට අනුව ප්‍රමුඛත්වය දුන්නේ. ඒ වගේම පින්වත්නි දේශනා කරනවා මේ මෙන්න මෙහෙම සිල්වත් මහාන බමුණු දැකපු ගිහි බමුණු මොකද කරන්නේ? ශ්‍රද්ධාව උපදවාගෙන. අනේ මේ ඍෂිවරු කොච්චර සිල්වත් කට්ටියද, කොච්චර තමන්ගේ ශ්‍රමණ ධර්මයේ රකින්න කට්ටියද කියන එක අවබෝධ කරගෙන මේ ගිහි බමුණු මොකද කරේ? මේ ඍෂිවරු ගැන පැහැදිලා තමන් ගාව තියෙන වස්තුව නැත්නම් මේ අපි කියන්නේ මේ ප්‍රත්‍ය පහසුකම්. ඒ කියන්නේ චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස කියන ආදී මේ භික්ෂුන් වහන්සේලාට යමක් ගිහියෝ පූජා කරනවාට ඊට සමාන්තරව මේ මහාන බමුණන්ට අවශ්‍ය වස්ත්‍ර, ආහාර ආදී මේ ගිහි බමුණු ශ්‍රද්ධාවෙන් පූජා කරා. ඒ වගේම පින්වත්නි සඳහන් කරනවා මේ මහාන බමුණු කවදාවත් අධාර්මිකව ලැබෙන ප්‍රත්‍ය පිළිගත්තේ නැහැ කියලා. අධාර්මිකව ලැබෙන ප්‍රත්‍ය පිළිගත්තේ නැහැ කියන සඳහන් වෙනවා. ඒ වගේම කවදාවත් කාමී වරදවා හැසිරුන්නේ නැහැ. බ්‍රහ්මචාරීව කාලය ගත කරා කියලා සඳහන් වෙනවා. එතකොට මෙන්න මේ කියන ගුණධර්ම වලින් යුක්ත වෙන මහාන බමුණු පිරිසක් ඒ කාලේ ඒ ගිහි පැවිදි සමාජයේ බමුණු සමාජයේ හිටියක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම පින්වත්නි මේ සමාජයේ හිටපු ගිහි බමුණු පිරිස මොකක්ද කරේ? ඒ පැවිදි බමුණු පිරිසගෙන් ආදර්ශයක් ලබාගෙන ඇතැම් ගිහි බමුණු පවා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න උත්සාහ කරා. ඒ වගේම ඒ බමුණු පැවිදි බමුණන්ගේ ඒ සීල වෘතය ආරක්ෂා කරන්න පවා උත්සුක වුණා කියලා සඳහන් වෙනවා. ඒ වගේම කවදාවත් කයින් වචනයෙන් සිතින් අධර්මය නැත්නම් නොමනාකම් වල යෙදුන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඒ කියන්නේ අපි අපේ භාෂාවෙන් කියනවා නම් මේ පංචශීලය ආරක්ෂා කරපු හොඳ ගුණගරුක ඒ වගේම විනීත නීතිගරුක පිරිසක් විදිහට ඒ පැවිදි සමාජයෙන් ලක් ආදර්ශය තමන් ජීවිතයට එකතු කරගෙන ජීවත් වුණා කියලා සඳහන් වෙනවා. ඔන්න ඔතෙන්ට වෙනකම් පින්වත්නි මේ සූත්‍රයේ බලන්න මේ යම් දියුණුවක් ගැනමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. පැවිදි සමාජයේ හෝ වේවා, ගිහි සමාජයේ හෝ වේවා කොහොමද ධර්මයේ හැසිරෙන ගිහියෝ හෝ පැවිද්දෝ හෝ ඒ දියුණුවටපත් උනේ තමන්ගේ ජීවිතේ හොඳ පැත්තට හරවා ගත්තේ කියන එකට උදාහරණයක් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරා. ඒ වගේම මෙතනදී උන්වහන්සේ දේශනා කරන්නට යෙදුනා යම්තා මේ පැවිදි බමුණෝ සහ ගිහි බමුණෝ ඒ තමන්ගේ බමුණු ධර්මයේ ආරක්ෂා කරගෙන අවම වශයෙන් මනුෂ්‍ය ධර්ම ටික ආරක්ෂා කරගෙන යම්තා ජීවත් වුණාද ඒතා ඒ බමුණෝ කවදාවත් පිරිහීමකට ලක්ුන්නේ නැහැ. කායිකව පිරිහීමකට ලක්ුනේත් නැහැ, මානසිකව නැත්නම් අධ්‍යාත්මිකව පිරිහීමකට ලක්ුනේත් නැහැ කියලා සඳහන් වෙනවා. පිනත් මේ කාරණා ටික ඔයයන්ට මතක් කරන්න යෙදුනේ මේ සූත්‍රයට අදාළව මේ මම කියන හැම කාරණයක්ම ඔයයන්ගේ සමාජයට ගලපලා බලන්න පුරුදු වෙන්න ඕනේ. ඒක තම තමන් කරගන්න ඕනේ මේ ධර්මදේශනා මම කරගෙන යන අතරතුර. මම හැමතිස්සෙම මතක් කරන්න අදහස් කරන්නේ දැන් මේක අපේ සමාජේ නැද්ද? නැත්නම් මේ කොටස් මේ විදිහ දියුණුවක් විදිහට තිබිලා නැවත පරිහානියකට ලක් වෙච්ච තැනක් අපේ සමාජේ නැද්ද? ඔන්න ඔය කාරණේ නැවත සිතින් මෙනෙහි කරන්න ඕනේ නම් මේ ධර්මදේශනාව මුල ඉඳන් අගට හොඳට අහගෙන ඉන්න අවශ්‍යයි. ඒ හින්දා මෙන්න මේ කරුණ වෙනකන් මම මේ ගිහි සමාජයේ පැවිදි සමාජයේ දියුණුව ගැනයි දේශනා කරන්න යෙදුනේ. ඔන්න ඔතනින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පටන් අරගෙන කොහොමද මේ සමාජය පිරිහෙන්න පටන් ගත්තේ කියලා. ඔන්න පින්වත්නි ඔය විදිහට තිබ්බ ගිහියෝ සහ පැවිද්දෝ සහිත ඒ බමුණු සමාජයේ ඊටාම හොඳ තත්ත්වයක තිබ්බ සමාජයේ මුලින්ම පිරිහෙන්න ගත්තේ
පැවිදි සමාජයෙන් තමයි මේක ආරම්භ වුණේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොමද මේ පැවිදි සමාජයෙන් මේ පිරිහීම ආරම්භ වුණේ? මේ සූත්‍ර දේශනාවේ සඳහන් වෙන ආකාරයට ඊටාම සිල්වත් සංයත බ්‍රහ්මචාරී පිරිසක් විදිහට ජීවිතයේ ගත කරන්නට යෙදුණු මේ ඍෂිවරු සමූහය නැත්නම් මේ පැවිදි මහාන බමුණන් සමූහය මෙන්න මෙහෙම දෙයක් හිතුවා කියනවා. ඒගොල්ලන්ට දක්නට ලැබුණා මේ ගිහි සමාජයේ විශේෂයෙන්ම රජවරු කොයිතරම් පංචකාම සම්පත්තියෙන් ආඩ්‍ය වෙලා ඒ පංචකාම සම්පත්තිය භුක්ති විඳිනවද? ඒ වගේම මේගොල්ලෝ කොයිතරම් මේ යාන වාහන ස්ත්‍රී වර්ගය ඒ වගේම වෙනත් මන්දිරවල කොයිතරම් මේ පංචකාම සම්පත්තිය භුක්ති විඳිනවද? කොයිතරම් වටිනා දේවල් මේගොල්ලන්ට තියෙනවද? කොයිතරම් රන් රිදී මුතුමැණි වස්තුව ඒ වගේම සිත කය සත පහසුව ලබා දෙන කොයිතරම් දේවල් මේත් පරිහරණය කරනවද? ඒවෙන් කොච්චර සතුටක් ලබනවද? මෙන්න මේ කාරණය ධර්ම සංඥාවෙන් යුක්ත වෙලා මේ බමුණෝ නිරීක්ෂණය කරන්න යෙදුණා කියලා සඳහන් වෙනවා මේ පැවිදි බමුණු කොටස. මෙහෙම නිරීක්ෂණය කරලා ඒව පිළිබඳ අවධානය යොමු කරන මේ පැවිදි බමුණු කොට්ටාශයේ කලින් නොතිබ්බ අවිද්‍යාව නැත්නම් දැඩි ලෝභය කියන එක වර්ධනය වෙන්න යෙදුණා කියලා සඳහන් වෙනවා. ඒක වෙන වචනයකින් සඳහන් වෙනවා පින්වත්නි මේ සූත්‍රයේ මේ බමුණන්ගේ සිත විපල්ලාසයකටපත් වුණා කියලා. විපල්ලාසය කියලා කියන්නේ විපරිත ස්වභාවයක් නැත්නම් හිත පෙරළුණා කියනවා. පෙරළුනේ කොයි පැත්තටද? පංචකාමයන් පැත්තට. ඒ කියන්නේ පින්වත්නි මේ බමුණන්ට හිතුණා අනේ අපිට මෙන්න මේ වගේ පංචකාම සම්පත්තිය විඳින්න තිබුණා නම් කොච්චර හොඳද? පින්වත්නි මෙහෙම සිටිවිල්ලක් මේ පැවිදි බමුණු කොටසට ඇති වෙන්නේ විපල්ලාස ධර්මයෙන් හින්දා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ මොකද්ද මේ විපල්ලාස කියලා කියන්නේ? අපි ඔකට ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා ඉන්වර්ෂන් කියලා. ඒ කියන්නේ මොකද්ද? යම් දෙයක යථා ස්වභාවය යථා අයුරින් දකින්නට බැරි ගතිය. ඒ කියන්නේ පින්වත්නි මේ ලෝකේ යම්තා අනිත්‍ය දේවල් තියෙනවා නම් මේ ඇත්තෝ ඒවා දැක්කේ නිත්‍ය දේවල් විදිහට. ඒ වගේම යම්තා ලෝකේ දුක් සහිත දේවල් තියෙනවා නම් ඒවා මේ ඇත්තෝ දැක්කේ සැප සහිත දේවල් විදිහට. ඒ වගේම මේ ලෝකේ යම්තා අනාත්ම දේවල් නැත්නම් මමය මගේය කියලා අයිති කරගෙන තියාගන්න බැරි දෙයක් තියෙනවා නම් ඒවා මේ ඇත්තෝ දැක්කේ ආත්මයක් විදිහට නැත්නම් මම මගේ කියන සංකල්පයේ යටතේ තමයි දක්නට එන්නේ. ඒ හින්දාම මේගොල්ලන්ගේ මේ චින්තන ක්‍රමය විපල්යාසයකට නැත්නම් විපරිත ස්වභාවයකට ලක් වුණා කියලායි සඳහන් වෙන්නේ. මෙහෙම විපරිත ස්වභාවයක් ලක්විච්ච මෙන්න මේ බමුණන්ගේ මානසික ස්වභාවය තව තැනක බුදුරජාණන් වහන්සේ වෙනත් සූත්‍රයක දේශනා කරන මෙන්න මෙහෙම. කොහොමද ඒකේ සඳහන් වෙන්නේ යම් අප්‍රමාදී පුද්ගලයෙක් නැත්නම් ප්‍රමාදයකට ලක්වෙච්ච පුද්ගලයෙක් හැමතිස්සෙම දකින්නේ අනිත්‍ය දේවල් නිත්‍ය හැටියට. ඒ වගේම අනාත්ම දේවල් ආත්ම හැටියට. දුක් සහිත දේවල් සැප සහිත විදියට. අන්න ඒ විදිහට දකින පුද්ගලයා ප්‍රමාදී පුද්ගලයා හැමදාම පරිහානියකටපත් වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මෙන්න මේ කාරණේ පදනම් කරගෙන පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මහාන බමුණෝ මෙන්න මේ විදිහට චිත්ත විපල්යාසයකට ලක් වෙන්න පටන් ගත්ත තැන ඉඳන් මේගොල්ලෝ බැලුවා යම් කෝට උපක්‍රම පාවිච්චි කරලා කොහොමද මේ ගිහියෝ විඳින සැපත අපි ලබා ගන්නේ. පින්වත්නි ඔය කාරණේට මූලික වෙන්නේ මේ මහාන බමුණෝ මේ පැවිදි සැපය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න තියෙනවා. ගිහි සැපය කියන්නේ මොකක්ද කියලා අවබෝධ කරගන්න තියෙනවා. දැන් භික්ෂුන් වහන්සේ කෙනෙක් වුණා පැවිදි වුණාට පස්සේ පැවිදි සැපය කියන්නේ මොකක්ද කියලා තේරුම් ගත්තේ නැත්නම් අර ගිහියෝ විඳින සැප පිටුපස යන්න උත්සාහ කරනවා. එහෙම භික්ෂුවකට කවදාවත් පැවිදි සැපේවත් විඳින්න බෑ කියලා අපි අපවර්ති වදාළ රේරුකාණී චන්දවිමල මහානායක මහින්දන් වහන්සේ විසින් ලියන්නට යෙදුන පොත්වල පවා පැහැදිලිව සඳහන් කරනවා උන්වහන්සේ. ඒ හින්දා මේ මහාන බමුණෝ යම් කෝට උපක්‍රම යෙදුවා මේ රජවරු ගාව සිටුවරු ගාව තියෙන මේ සම්පත්තික කොහොමද තමන් ගාවට ලබා ගන්න කියලා. මේ මහාන බමුණ මොකද්ද කරේ පින්වත්නි? මම කලින් සඳහන් කරා මේ ඍෂිවරු කියන උදවිය ඊටාම මේ උගත් කොට්ටාශය. ඒ කියන්නේ මේගොල්ලෝ සංස්කෘත භාෂාව
වේද ග්‍රන්ථ අධ්‍යයනය කරලා හොඳ දැනුමක් ලබා ගත්ත කට්ටිය. ඒ හින්දා මේගොල්ලන්ට ශ්ලෝක ලියන්න ඔය වගේ ලේඛන කලාවේ හොඳ දක්ෂතාවයක් තියෙනවා. මේගොල්ලෝ මොකද කරේ? ඒ සැප විඳින රජවරු සිටුවරු මුණ ගැහෙන්න ගියා ව්‍යාජ ශ්ලෝක ගොතාගෙන. ශ්ලෝක කියන්නේ ගාථා නැත්නම් සංස්කෘත භාෂාවෙන් ලියන කවි වගේ කොටසක්. මෙන්න මේ ආගම හා සම්බන්ධ සංස්කෘත භාෂාවෙන් ලියාගත්ත ශ්ලෝක කවි ආදී කොටාගෙන මේ රජවරු ගාවට ගිහිල්ලා ඒවා ගායනා කරමින් රජවරුන්ට කිව්වා රජතුමනි මේ ඔබතුමා දැන් විඳින මේ සැප සම්පත් වලට වඩා හුඟක් ඉහළ සම්පත් ඔබතුමාට ඉදිරියේදී ලැබෙන්න තිබෙනවා. එහෙම ලැබෙන්න නම් ඔබතුමා මෙන්න මේ අපි කියන දේවල් කරන්න ඕනේ. මොනවද ඔබතුමා කරන්න ඕනේ? ඔබතුමා ගාව තියෙන මේ සම්පත් මේ වස්තුව වියදම් කරන්න ඕනේ. මොනවා කරන්නද? මේ යාග කරන්න. නැත්නම් මේ යාග වලට පින්වත් අපේ භාෂාවෙන් අපි කියන්නේ දානය කියලා. හැබැයි බමුණන්ගේ භාෂාවෙන් මේගොල්ලෝ කියන යාග කියලා. වෙනත් වචනකින් කියනවා නම් මේ රජවරුන්ට කිව්වා ඔබ දැන් විඳින සම්පත ඉදිරියේදී ලබන්න ඕන නම් මේ බමුණන්ගේ මේ පැවිදි බමුණන්ගේ ආධාරය ඇතිව ඔබ විසින් මේ මහා යාග පැවැත්විය යුතුයි කියලා. මේ රජවරු පින්වත්නි මේ මහාන බමුණු ගැන ඉතාම හොඳ විශ්වාසයක් තබාගෙන හිටියා. මොකද ඒගොල්ලන්ගේ කලින් පැවැත්ම ගැන දැනගත්ත හින්දා. ඒ හින්දා මේ බමුණන්ගේ වචනේ විශ්වාස කරපු මේ මහාන බමුණු රජවරු මේ මහාන බමුණන්ට බොහෝ වස්තුව දුන්නා. ඒ කියන්නේ මේ මහාන බමුණු ඉල්ලුවා මෙන්න යාග කරන්න නම් මෙන්න මේ කියන වස්තුව අපිට අවශ්‍යයි. ඉතින් මේ රජවරු සිටුවරු මෙන්න මේ කියන විදිහටම මේ වස්තුව මේ මහාන බමුණන්ට දුන්නා අප වෙනුවෙන් ඔබ වහන්සේලා මේ යාග පවත්වන්න කියලා. මෙන්න මේ විදිහට Tamanට කලින් නොතිබ්බ මේ ගිහි සම්පත් ලැබෙනකොට මේ මහාන බමුණෝ Tamanගේ පැවිදි ධර්මයෙන් පිරිහුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ මහාන බමුණෝ ගාව වස්තුව එක්රැස් වෙන්න පටන් ගත්තට පස්සේ කලින් ඒ ගත කරපු අල්පේච්ඡ ජීවිතය ආගමික ජීවිතයෙන් සම්පූර්ණයෙන් බැහැර වෙලා මේ වස්තුව එක්රැස් කරන්න පටන් ගත්තා කියනවා. නැත්නම් මේ සම්නිධි කර්මය වස්තුව ගොඩ ගහ ගන්න පටන් ගත්තා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක මහා පිරිහීමක් මේ පැවිදි සමාජයේ මහා පිරිහීමක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. මේ වස්තුව තමන් ගාවට ගොඩ ගැහෙන්න මේ පැවිදි බමුණන්ගේ පැවිදි ආකල්පය තමන් කෙරෙහින් අයින් වෙන්න පටන් ගත්තා. පංච කාමයන්ට නැඹුරු වුණා. පංච දුෂ්චරිතයේ වෙතත් මේගොල්ලෝ නැඹුරු වුණා. ඒ වගේම පින්වත්නි එතනිනුත් එහාට ගිහිල්ලා මේ පැවිදි බමුණෝ ඊටාම අධාර්මික දෙයක් කරා. මොකද්ද මේ අධාර්මික දේ? පින්වත්නි ඔයත් අහලා තියෙනවා මේ අද Hindu සමාජයේ පවා ඒ වගේම අතීතයේ හිටපු ಭಾರತೀಯ සමාජයේ පවා මේ ගවයා කියන සත්‍යයට ඊටාම ඉහළ තැනක් දීලා තියෙනවා. බුදුරජාණන් වහන්සේගේ දේශනාවෙත් සඳහන් වෙන්නේ ගවයා හා සමාන ධනයක් මේ ගිහියන්ට නැහැ. නත්ති ගෝ සමිතං ධනං කියලා පාලියේ සඳහන් වෙන්නේ. ගවයා හා සමාන වස්තුවක් මේ ගිහි සමාජයේ මිනිස්සුන්ට නැහැ. දැන් මේක දැනගෙන හිටපු මේ බමුණෝ මේ රජවරුන්ට නැවතත් කියා හිටියා තමන්ගේ ඒ ශ්ලෝක ආදිය පාවිච්චි කරලා මේ ආගමික පොතපත් පෙන්නලා කියා හිටියා රජතුමනි මේ සිටුවරුනි මේ ඔබ ගාව සිටින මේ ගවයා කියන මහාර්ගණීය සම්පත අපිට හැමතිස්සම ඊටාම වටිනා සම්පතක් විදිහටයි අපි ගාව තිබ්බේ. ඒ හින්දා ඔබට ඔබ කරන යාගය ඊටාම මහත්ඵල මහානිසංස කරගන්න ඕන නම් මේ ගවයා කියන ඔබ සතු වස්තුවත් මේ යාගයට කැප කරන්න. වෙනත් වචනයකින් කිව්වේ පින්වත්නි මේ ගවයා මරලා නැත්නම් ගවයා බිලි දීලා මේ යාග කරන්න. පින්වත් මේ සූත්‍ර අටුවාවේ සඳහන් වෙන්නේ මේ පැවිදි බමුණු කොයිතරම් පිරිහීමකට ලක් වුණාද කියනවනම් මේ පැවිදි බමුණු ඒ ක්‍රියාමාර්ගයට අවතීර්ණ වුණේ ඇයි? මේ සත්තුන්ගේ මස්වල රහ බලන්න මේ පිරිහිච්ච පැවිදි බමුණන්ට උවමනාව තිබ්බා. ඒ හින්දා මේ දහස් ගණනින් ගවයෝ ඒ යාගවලදී බිලි දුන්නා. ඒකට ධර්මයේ සඳහන් වෙනවා අශ්වමේධ යාග තිබ්බා, පුරුෂමේධ යාග තිබ්බා කියලා. අශ්වමේධ යාගය කියන්නේ අශ්වයෙක් මරලා කරන යාගයක්. ඒ වගේම ගවයෝ බිලි දීලා කරන යාග තිබ්බා. මිනිස්සෙක් බිලි දීලා කරන යාග තිබ්බා.
ඔය ආකාර විවිධාකාර යාග ක්‍රම වලින් පින්වත්නි මේ පැවිද්ද පිරිහුණා. පැවිද්ද ප්‍රාණඝාතයට පවා යෙදුණා. ඔන්න ඔය විදිහට පින්වත්නි මේ පිරිහෙච්ච පැවිදි සමාජ දිහා බලාගෙන හිටපු ගිහි සමාජයට මොකද වුනේ? ගිහි සමාජයේ ඒ ආදර්ශය අනුව යමින් පිරිහෙන්න පටන් ගත්ත කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොයිතරම් පිරිහුණාද කියන එක මේ ගවයා අරමුණු කරගෙන ගවයා මූලික කරගෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එන්නදී බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය කියනවා ගවයා කියන සත්වයා කොච්චර අහිංසක සතෙක්ද? මේ ගවයා හරියට මේ ගිහි මිනිස්යාට මවෙක් පියෙක් සහෝදර සහෝදරියෙක් නෑදෑයෙක් වගේ ඒ තරම් තමන්ගේ ළඟම සිටමින් කොයිතරම් සේවයක් කරනවද? ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ වචනින්ම සඳහන් වෙනවා මේ ගවයා තුළ ඔසු හට ගන්නවා කියලා. ඔසු කියන්නේ පින්වත්නි ඖෂධ. මොනවද ගවයා තුළ හටගන්න ඖෂධ? අපි කියනවා පස්ගෝ රස කියලා. කිරි දී කිරි බෙඬරු ගිතෙල් ආදිය තමයි මේ පස්ගෝ රසට වැටෙන්නේ. එතකොට මේ පස්ගෝ රස හටගන්නේ ගවයා තුළ. ඒ වගේම මේ ගවයාගෙන් බොහෝ ප්‍රයෝජන මේ කෘෂි කර්මාන්තයක තිබ්බ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කළා. මෙච්චර මහජනයාට සේවය කරපු මේ සාහිංසක සත්තු කවදාවත් ඒ යාගයේදීවත් ඒ සත්තු මරන්න එන පුද්ගලයාට තමන්ගේ අඟකින්වත් තමන්ගේ පයකින්වත් කවදාවත් පහර දීලා හානියක් කරේ නැහැ කියලා සඳහන් වෙනවා. එහෙම හානියක් නොකරපු සතුන් අර පැවිදි බමුණන්ගේ දුෂ්ට වචන නැත්නම් ඒ අධාර්මික වචන අහපු ගිහි සමාජයේ හිටපු ඒ රජවරු සිටුවරු ඇතුළු අනික් සියලුම දෙනා අච්චර අහිංසක සත්තු තමන්ගේ ඉදිරියට තමන්ට ලැබෙන වස්තු තණ්හාව නිසා අඟින් අල්ලලා සැත නැත්නම් ඒ කඩුව පාවිච්චි කරලා හිස ගසා දාන නැත්නම් හිසෙන් වෙන් කරලා මරණයටපත් කරා කියලා සඳහන් කරනවා. පින්වත් මේ මනුෂ්‍ය ලෝකේ සිදුවෙන මේ පරිහානිය ඔයත් හිතනවාද මිනිස්සුන්ට විතරයි දක්නට පුළුවන් කියලා. ඒක එහෙම නෙමෙයි. මේ අප සමාජයේ මේ අදට ඒ කාලේ අනාගතේ අපිට නොපෙනෙන බලවේග මේ ලෝකේ තියෙනවා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ දෙවිවරු කියලා සඳහන් කරන්නේ. නැත්නම් දෙවිවරු ඔය යක්ෂ පිසාචාදී විවිධාකාර ලෝකවල විවිධාකාර මට්ටම්වල ජීවිත ගත කරන කොට්ටාසයක් තියෙනවා. ඔන්න ඔය කොට්ටාශය මේ දෙවිවරු කොට්ටාශය ඕක දිහා හොඳටම විමසිල්ලෙන් බලාගෙන හිටියා කියලා මේ සූත්‍රය සඳහන් වෙනවා. පින්වත් ඔය දෙවිවරු ගැන සඳහන් කරනකොට මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ දෙවිවරු කොටස් දෙකක් ඉන්නව මනුෂ්‍ය ලෝකයට ඊටාම සමීපව. ඔයත් දන්නේ නැති උනාට ඔයත් ඔය මේ දෙවියන්ට පින් දෙන ගාථාවෙත් ඔක තියෙනවා. ආකාසට්ටාච බුම්මට්ටා කියන වචනේ තේරුම. ඕක කොහොමද මේ ආකාසට්ටාච බුම්මට්ටා කියන්නේ අහසේ ඉන්න දෙවිවරු ඉන්නවා පොළොවේ ඉන්න දෙවිවරු ඉන්නවා. ඕකම සඳහන් වෙනවා මහා පරිනිබ්බාන සූත්‍රයේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ආකාශේ පඨවිසඤ්ඤිනියා දේවා පඨවියා පඨවිසඤ්ඤිනියා දේවා කියලා. ඒ කියන්නේ පින්වත්නි අහසේ ඉඳලා පොළොව දිහා බලන් ඉන්න දෙවිවරු කොට්ටාශයක් ඉන්නවා. ඒ වගේම පඨවියා පඨවිසඤ්ඤිනියා දේවා පොළොවේ ඉඳගෙන පොළොව දිහා බලන් ඉන්න දෙවිවරු කොටසක් ඉන්නවා. මේ දෙවිවරු කොටස් දෙකම පින්වත්නි ධර්මයේ සඳහන් වෙන ආකාරයට අල්පේශාක්‍ය දෙවිවරු. ඒ කියන්නේ මහත් බල සම්පන්න දෙවිවරු නෙමෙයි. හැබැයි යම් තාක් විදිහට හොඳ මිනිසුන්ට පිහිට වෙන්න පුළුවන් දේව කොට්ටාශ. මේ දෙවිවරුන්ට මොනවද පින්වත්නි අවශ්‍ය? පින්. නැත්නම් ඔය ඇත්තෝ හොඳ දේවල් කරලා පින්කම් කරලා අනුමෝදන් කරන පින් තමයි ඒ ඇත්තෝ අනුමෝදන් වෙන්නේ. ඒ දෙවියන්ට අවශ්‍ය පින්. ඒ හින්දා මේ දෙවිවරු පින්වත්නි හැමතිස්සෙම එන්නේ පින් තියෙන තැන්වලට. ඒ කියන්නේ ඔය ඇත්තන්ගේ නිවෙස්වල ඔය ඇත්තෝ අඩුම ගානේ පංචශීලයේ රකින්න අය නා. ධාර්මිකව ජීවත් වෙනවා නම් කිසිම කෙනෙකුට කරදර නොකර. ඔන්න ඔය අඩුම ගානේ මනුෂ්‍ය ගුණධර්ම ටිකවත් රැකගෙන ඉන්නවා නම් පින්වත්නි අන්න එහෙම ගෙවල් වලට ධර්මයේ සඳහන් වෙන මේ දෙවියෝ විමාන හදාගෙන ඉන්නවා කියලා. ඒ කියන්නේ ඒ වගේ ගෙවල් වල ස්ථිර පදිංචියටම දෙවිවරු වෙනවා කියලා කියනවා බුදුරජාණන් වහන්සේ. එහෙම දේව විමාන වගේ තියෙන ගෙවල් වලට පින්වත්නි කිසිම අමනුෂ්‍ය උපද්‍රවයක් වෙන හානිකර උපද්‍රවයක් එන්නේ නැහැ කියලා සඳහන් වෙනවා. ඔන්න ඕකයි දෙවි කෙනෙක්ගෙන් අපට ලැබෙන ආරක්ෂාව. ඔන්න ඔය කාරණේ පින්වත්නි කොහොමද මේ සූත්‍රයට අදාළ වෙන්නේ?
මෙන්න මෙහෙම ගවයෝ මරලා ඒ ආදී මහා පාප කර්ම කරන මේ මිනිස්්‍ය කොට්ටාස දිහා බලාගෙන ඉඳපු මේ දෙවිවරු මෙන්න මෙහෙම මහා හැඬීමක් නැත්තම් මහා ශෝකාලාපයක් නැගුවා කියලා කියනවා. මොකක්ද ශෝකාලාපේ? අරතරන් මිනිස්යාට සේවය කරපු ඊටාම අහිංසක සත්ත්ව කොට්ටාසයක් වෙච්ච මේ ගවයාගේ ගෙලට මිනිස්යාගේ කඩුව යම් තැනකදී වැදුණා නම් නැත්නම් කඩුව සැලුණා නම් ඒ ඝාතනයක් සිදු වුණා නම් අන්න එතන මහා අධර්මයක් ඉපදුනා කියලා මේගොල්ලෝ මහා කෝලාහලයක් නැගුවා කියලා මේ සූත්‍රය සඳහන් වෙනවා. පින්වත්නි මේ ගෝමාටු දෙවිවරු නගන කෝලාහලය එතනින් ඉහළට තියෙන සියලුම දිව්‍ය විමානවලට නැත්නම් දිව්‍ය ලෝකවලට ඇහෙනවා. අනුපිළිවෙලින් මේ ഘോഷාව නැගී ගියා. අපනිතා බ්‍රහ්මලව දක්වා මේ ഘോഷාව නැගී ගියා කියලායි සූත්‍ර අටුවාවේ සඳහන් වෙන්නේ. පින්වත්නි ඔන්න ඔතන මම මේ සූත්‍රය ඉතා පොඩි වෙලාවකට නවත්තලා මම යම් කරුණක් මතු කරනවා මේ වර්තමාන සමාජයට අදාළව. මම මේ කියන දේ හරිද කියලා ඔයත් හිතලා බලන්න. මේ කියන දේ ඉතාම සාධාරණව අහන්න ඕනේ. දැන් මේ අපි ජීවත් වෙන සමාජයේ මේ වර්තමානයේ ඔයත් අපි මේ අත්දකින්න මහා විපතක් තියෙනවා. මේ විපතට අපි කියන්නේ කොරෝනා කියලා නැත්නම් COVID-19 කියලා. දැන් මේක පින්වත්නි අවුරුදු දැන් දෙකකට වැඩි කාලයක කලින් තමයි මුලින්ම මේ ලෝකෙ හොයාගත්තේ. මේ අවුරුදු දෙකකට වැඩිපුර කාලයක් ගිය මේ රෝගයට මේ ලෝකෙ මහා බලවතුන්ගේ කියා ගන්න රටකටවත් ස්ථිර පිළියමක් අද වෙනකම පින්වත්නි හොයන්න බැරි වෙලා තියෙනවා. දැන් මේක මේ වෛද්‍ය විද්‍යාවේ තියෙන දුර්වලකමක් විතරද? වෙන මේහා සම්බන්ධ සාධක මේහා සම්බන්ධ වෙන බලවේග තියෙන්න බැයිද? පින්වත්නි උදාහරණයක් වශයෙන් කියනවා නම් මේ ඔබ අප ජීවත් වෙන මේ රට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාද පద్ම ස්පර්ශයෙන් තුන් පාරක් පවිත්‍ර වෙච්ච මහාර්ගණීය බුදුරජාණන් වහන්සේගේ පාරිභෝගික වස්තුවක්. එහෙමයි සඳහන් වෙන්නේ. පැරණි සෙල්ලිපිවල සඳහන් වෙන්නේ මේ ලංකාවේ රජ වෙනවා නම් බෝසත් කෙනෙක් තමයි රජ වෙන්නේ. ඒකම සඳහන් වෙනවා. ඒ කියන්නේ රජ කෙනෙක් රජ වුණත් බෝසත් ගතිගුණ කියන රජ කෙනෙක් විතරයි ඒ කාලේ මේකේ රජ වුණේ කියලා සඳහන් වෙනවා. ඒකේ සඳහන් වෙන්නේ නොබෝසත්තු නොරජවන්නයි කියලා. ඒ කියන්නේ බෝසත් නොවන අය මේ රටේ රජ වෙන්නේ නැහැ කියලා කියනවා. ඔන්න ඔහොම තිබ්බ රටක් පින්වත්නි, එහෙම රටක ඔයත් වාද හිතලා බලන්න අද දවස් මේ කාලේ මනුෂ්‍ය ඝාතන කොච්චර වෙනවද? දිනපතා සත්ත්ව ඝාතන කොච්චර වෙනවද? දිනපතා මේ ලංකාවේ ගව ඝාතන කොච්චර වෙනවද? එළු, ඌරු, කුකුල් ආදී මේ අහිංසක සත්තු, ඒ වගේම ලක්ෂ කෝටි සංඛ්‍යාත මසුන් නැත්නම් මාළු මොහොතේ ඉන්න, ගංගාවල ඉන්න මාළු කොච්චර දවසකට මිනිස්යාගේ ආහාරය සඳහා පමණක් ඝාතනය කරනවද? ඔයත් හිතනවද මේ සිදුවෙන අධාර්මිකකම් මේ දෙවිවරු බලාගෙන ඉන්නේ නැහැ කියලා? පින්වත්නි, ඔතනිනුත් යම් සම්බන්ධයක් අපිට ධර්මානුකූලව අනුමාන කරන්න විතරක් නෙමෙයි ප්‍රත්‍යක්ෂයෙන් කියන්න පුළුවන්. මේ වගේ යම් විපතක් මේ ලෝකෙට එනවා නම් කාටවත් පිළියමක් කරන්න බැරි. අප වගේ රටයකට නෙමෙයි මේ ඇමරිකාව ආදී මහා බලවතුන්ට පවා මේකට ස්ථිර පිළියමක් දෙන්න බැරි. ලක්ෂ කෝටි ගණන් මිනිස්සු මෙරි යන මේ වගේ දෙයක් මේ ලෝකෙට සිද්ධ වෙනවා නම් මේ මිනිස්සුන්ගේ අධාර්මික කම් දිහා බලාගෙන ඉන්න දෙවිවරුන්ගේ බලපෑම, ඒ අමනුෂ්‍ය කොටස් වල බලපෑම මේකට නෑ කියලා කාටද ධාර්මික කියන්න පුළුවන්? ඔන්නේ කරුණ ඊටාම සාවධානව සිහි කරන්න වටිනවා, නැවත සිහි කරන්න වටිනවා. ඔන්න මේ සූත්‍රයට අදාළව පින්වත්නි බුදුරජාණන් වහන්සේ දැන් දේශනා කරන්නට යෙදුනා කොහොමද පැවිදි සමාජයේ පිරිහුනේ, ඒ පැවිදි සමාජයේ බලපෑමට ලක් වෙච්ච මේ ගිහි සමාජයේ කොහොමද පිරිහුනේ, කොහොමද අන්ත අසරණ තත්ත්වයකටපත් වුනේ කියලා. ඒ වගේ අසරණ තත්ත්වයක පින්වත්නි අද අපි නැද්ද? ඒකත් සිතලා බලන්න වටිනවා. මේ ලෝකේ සමහර රටවල උදාහරණයක් වශයෙන් එක රටක ලැබුගින්නක් ඇති වුණා. ලැබුගින්නක් ඇති වෙලා මේ රටේ හැම භාගයක් යම් විශාල ප්‍රදේශයක් විනාශ වෙන්න ලැබුණා.
ඒ රටේ මිනිස්සු මොකද කරේ? ඒ එහෙම ඇතිවෙච්ච ඒ ලැබුදින නිසා ඇතිවෙච්ච ජල හිඟය නැත්නම් මේ වතුර හිඟය නැති කරගන්න වතුර බොන සත්තු මරලා දාන්න පටන් ගත්තා. විශාල වශයෙන් ඔටු ආදී සත්තු මරන්න පටන් ගත්තා. මොකද මේ සත්තු ඇවිල්ලා වතුර බොනවා කියලා. පින්නත් ඒ කොයිතරම් අමානුෂික කාරණයක්ද. ඔහොම වැඩ කරන මිනිස්සුන්ට දෙවිවරු දඬුවම් නොකරොත් නෙමෙයිද පුදුමේ. ඔන්න ඕකයි බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රයෙන් දේශනා කරන්නේ. මේ සූත්‍රයෙන් දේශනා කරනවා යම් ගිහි සමාජයක් හෝ වේවා පැවිදි සමාජයක් හෝ වේවා දියුණුවටපත් වෙන්න මොනවද හේතු උනේ? ඒ වගේම පරිහානියටපත් වෙන්න මොනවද හේතු උනේ? ඔන්න ඔය කාරණයයි මේ සූත්‍රයෙන් අපි මතු කරලා පෙන්වන්න උත්සාහ කරේ. පින්වත්නි මෙන්න මේ කාරණේ දැන් අපි කොහොමද අපේ ජීවිතයට මේ සූත්‍රය අපි යොදාගන්නේ? පින්වත්නි අපිට මේක දිහා බැලුවම පේනවා මේ පැවිදි සමාජයට බැරි වුණා තමන්ගේ පැවිද්ද හරියට කරගත්ත. ඒ වගේම ගිහි සමාජයට බැරි වුණා තමන්ගේ ගිහිභාවය නැත්නම් ගිහි ජීවිතය හරියට ගෙන යන්න. මේ දෙකටම හේතු උනේ මොකද්ද පින්වත්නි? තමන්ගේ හිත. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ හිත කියන්නේ මහා ප්‍රබල දෙයක්. චිත්තේන නීයති ලෝකෝ කියලා ධර්මයේ සඳහන් වෙන්නේ. මේ ලෝකේ ඇදගෙන යන්නේ මේ ලෝකේ ඉදිරියට අරගෙන යන්න හිතයි. එහෙනම් මේ හිත අපිට කොහොමද හිත වැරදි පැත්තට යොමු කරගත්ත හිතෙන් කොච්චර අකටයුතුකම් අධාර්මික දේ සිද්ධ වුණාද? ඒ වගේම යහපතට යොදාගත්ත සිතෙන් කොච්චර ධාර්මික දේවල් සිද්ධ වුණාද? ඔන්න ඔය දෙකයි පින්වත්නි බුදුරජාණන් වහන්සේ වෙන් කරලා දේශනා කරන්න යෙදුනේ. මෙන්න මේ බමුණු දහම දේශනා කරන්න යෙදුණු බුදුරජාණන් වහන්සේගේ දේශනාව මේ බමුණු අහගෙන හිටියා. අහගෙන ඉඳලා සාදුකාර දෙන්න යෙදුණා කියලා සඳහන් වෙනවා. පින්වත්නි මේ බමුණු දහම ඇතුලේ යම් යම් දේවල් ටික අපිට අපේ ජීවිතයට ගල්ප ගන්න තියෙනවා. අන්න ඒ වගේ කරුණු කීපයක් මතු කරන්නත් අපි අදහස් කරනවා. පින්වත්නි ජීවිතයක් සමබරව ගත කරන හැටි බුදුරජාණන් වහන්සේ තවත් සූත්‍රයක දේශනා කරා. ඒ සූත්‍රයට අපි කියනවා අන්ධ සූත්‍රය කියලා. අන්ධයා කියලා කියන්නේ ඇස් පේන්නේ නැති කෙනා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ මිනිස්සු කොටස් තුනක් ඉන්නවා. මොනවද මේ මිනිස්සු කොටස් තුන? එක පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට එක ඇහැයි පෙනෙන්නේ. තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට ඇස් දෙකම පෙනෙනවා. තව පුද්ගලයෙක් ඉන්නවා. ඒ පුද්ගලයාට ඇස් දෙකම පේන්නේ නැහැ. ඕක නිකම්ම උදාහරණයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ඒක ගලපනවා මනුෂ්‍ය සමාජයට. හරියට මොන වගේද? පින්වත් ඒක බුදුන් වහන්සේ පාවිච්චි කරන්නේ මේ ආධ්‍යාත්මික ජීවිතය සහ ගිහි ජීවිතය නැත්නම් මේ භෞතික ජීවිතය කියන දෙක වෙන් කරලා ශ්‍රාවකයා නැත්නම් ඔබට පහදලා දෙන්න. ඒක හරියට මෙන්න මෙහෙමයි. අන්ධ පුද්ගලයා කියන්නේ මොන වගේද? අන්ධ පුද්ගලයා හරියට ආධ්‍යාත්මික ජීවිතයක්වත් ඒ වගේම භෞතික නැත්නම් ගිහි ජීවිතයක්වත් හොඳට ගත කරන්නේ නැති ඒ දෙකටම උදාසීන වෙච්ච පුද්ගලෙක් වගේ. පින්නත් එහෙම පුද්ගලයෝ මේ ලෝකේ නැද්ද? මේ ලංකාවේ සමාජයේ නැද්ද? පිටරට සමාජවල නැද්ද? මේ ඔයත් දන්න අඳුරන අය එහෙමයි නැද්ද? ඒ කියන්නේ මොන වගේ අයද? ඒගොල්ලෝ තමන්ගේ රැකියාව නැත්නම් තමන්ගේ ධනෝපායන මාර්ගය තමන්ගේ ජීවන වෘත්තිය නිශ්චයාකාරව කරන්නේ උනන්දුවෙන් කරන්නේ උත්සාහයෙන් කරන්නේ ඒ නිසා ආර්ථික අදිනුත් පිළිහෙනවා. ඒ වගේම කවදාවත් ආධුනික ජීවිතේ නැත්නම් පන්සල ඇසුරු කරගෙන කරන මේ බණ දහම් ගුණධර්ම වැඩිම ආදීන් අධ්‍යාත්මික කටයුතු වල කවදාවත් යෙදෙන්නේ නැහැ. ඒවට ඇති උනන්දුවකුත් නැහැ. එහෙනම් ඒ පුද්ගලයා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔහු මෙලොවත් පිරිහෙනවා. ඔහු පරලොවත් පිරිහෙනවා. ඒ මොකද පින්වත්නි මෙලොව නිසි විදිහට ගත කරපු කෙනා තමයි පරලොවත් සාර්ථක වෙන්නේ. ඔන්න පළවෙනි උදාහරණය. දෙවෙනි උදාහරණය බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එකස් ඇති පුද්ගලයෙක් ඉන්නවා. ඔන්න එක ඇහක් පේන පුද්ගලයෙක් ඉන්නවා. හැබැයි මේ පුද්ගලයා තුළ පින්වත්නි උදාහරණ දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කොහොම උදාහරණද මේවා? එක පුද්ගලයෙක් ඉන්නවා. ඔහුගේ මේ ආර්ථික ජීවිතේ නැත්නම් භෞතික ජීවිතේ ගිහි ජීවිතයේ තියෙන මේ ධනෝපායන මාර්ග
ගිහි කටයුතු ගැන ඊටාම උනන්දුවෙන් ඊටාම උත්සාහයෙන් කටයුතු කරලා ඔහු ඊටාම දියුණු පුද්ගලයෙක් නැත්නම් ධනවත් බලවත් පුද්ගලයෙක් බවට පත් වෙනවා. හැබැයි ඔහුගේ කිසිම උනන්දුවක් නැහැ තමන්ගේ අධ්‍යාත්මික පැත්තට. ඒ කියන්නේ තමන්ගේ මේ පරලෝ ජීවිතය ගැන හරි තමන්ගේ බණ දහමක් දියුණු කරගන්න ජීවිතය හරි ධාර්මිකව හැසිරෙන ක්‍රමය හරි ඒ පිළිබඳ කිසිම දියුණුවක් ඒ පිළිබඳ කිසිම අවබෝධයක් උනන්දුවක් ඔහුට නැහැ. ඔන්න ඔහොම පුද්ගලයා පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔහු පිරිහෙනවා. ඇයි පිරිහෙන්නේ? ඔහුට ධනය බලය කොයිතරම් තිබුණත් මේ ජීවිතයේ යම් කරුණක් පැන්නුනහම සිත කඩාගෙන වැටෙනවා පින්වත්නි අන්තිම බිඳුව දක්වා කඩාගෙන වැටෙනවා. ඒ කියන්නේ ඔහු ධර්මයේ දන්නේ නැති හින්දා අඩුම ගානේ අටලෝ දහමවත් දන්නේ නැහැ. අටලෝ දහම කිව්වේ පින්වත්නි ලාභෝ අලාභෝ අයසෝ යසෝච නින්දා ප්‍රශංසාච සුඛංච දුක්ඛං ඒතේ අනිච්චා මනුජ්ජේසු ධම්මා අසස්සතා විපරිණාම ධම්මා. ඒකේ තේරුම තමයි මේ ලාභ අලාභ අයස යස නින්දා ප්‍රශංසා සැප දුක කියන මේ අටලෝ දහම ඕනම පුද්ගලයෙක්ට පොදුයි කියලා අපි හැමෝම තේරුම් ගන්න ඕනේ. මේ අවබෝධයවත් නැති ඒ ආර්ථික ජීවිතය ගැන විතරක් උනන්දු වෙන පුද්ගලයා පින්වත්නි පිරිහෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. පින්වත්නි ඒකෙම අනිත් පැත්ත මෙන්න මේක විශේෂ අවස්ථාවක්. අපි හිතනවා මේ ලෝකයේ අධ්‍යාත්මය ගැන විතරක් උනන්දු වෙන ගිහියාගේ ජීවිතේ සම්පූර්ණයි. ජීවිතේ දියුණු වෙනවා කියලා. පින්වත්නි එහෙම වෙන්නේ නැහැ. ඔයත් හිතලා බලන්න ඔයත් දැන් මේ බණ අහන ගමන් ඉන්නේ. ඒ වගේම ඔයත් හැම හුඟක් අය හැමතිස්සෙම දාන දෙනවා. භික්ෂුන් වහන්සේලාට දාන දෙනවා, ළමා නිවාස වලට දාන දෙනවා, දානය පුරුදු කර නැත්තෝ. පින්වත්නි දානයක් දෙන්න හරි මේ වගේ ආගමික කටයුතු කරන්න හරි ඔයත්න්ට යම් හැකියාවක් වත්කමකුත් තියෙන්න ඕනේ. එහෙනම් ඒ ආර්ථික දියුණුව ඔබ තුල සපයාගෙන තිබ්බේ නැත්නම් යම් සමාධියේ යම් ස්ථාවරත්වයක් ගොඩනගාගෙන තිබ්බේ නැත්නම් ඔබට යහපත් මානසිකත්වයකින් පුළුවන් මේ අධ්‍යාත්මික කටයුතු වල යෙදෙන්න. අන්න එතනත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා යම් පුද්ගලයෙක් ඉන්නවා නම් ගිහියෙක් වශයෙන් ඒ ධනෝපායන මාර්ග ඒ කියන්නේ තමන්ගේ පවුල නඩත්තු කරන්න අවශ්‍ය ඒ ධනය නිසි පරිදි උත්සාහයෙන් හම්බ කරගෙන නැතුව ඒ සියල්ලම අමතක කරලා අධ්‍යාත්මික කටයුතු නැත්නම් බණ භාවනා කටයුතු පිළිබඳ විතරක් යදන ගිහියෙක් ඉන්නවා නම් අන්න එතනත් පිරිහෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඔන්න ඔය කරුණ තුන මතක් කරන බුදුහාමුදුරුවෝ ඊට පස්සේ දේශනා කරනවා අන්න තව පුද්ගලයෙක් ඉන්නවා ඇස් දෙකම පේන ද්විචක්ඛු නැත්නම් ඇස් දෙකම හොඳට පේන පුද්ගලයෙක් ඉන්නවා. හරියට මොන වගේද? ඔහු තමන්ගේ ජීවිතේ අධ්‍යාත්මික ජීවිතයයි ආර්ථික ජීවිතයයි කියන දෙකම සමබරව පවත්වාගෙන යනවා. අන්න ඒ වගේ පුද්ගලයෝ තමයි දියුණු වෙන්නේ කියලායි බුදුරජාණන් වහන්සේ මේකෙන් දේශනා කරන්නට යෙදුනේ. මේ සූත්‍රයෙන් දේශනා කරන්නට යෙදුනේ. ඒ හින්දා ඔබ අප මේකෙන් ලබා ගන්න ඕන ආදර්ශය මොකද්ද පින්වත්නි? හැමදේම සමබරතාවයකින් යුක්ත කරන්න ඕනේ. කවදාවත් අන්තගාමී වෙන්න එපා. අන්තගාමී කියන්නේ අන්ත හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කෙනෙක් ඡන්දයෙන් අගතියට යනවා. ඒක සූත්‍රයේ තියෙන මෙහෙමයි. ඡන්දා දෝසා භයා මෝහා යෝ ධම්මං අතිවත්තති නිහියති තස්ස යසෝ කාලපක්ඛේව ඡන්දිමා කියලා. මොකක්ද ඒකේ තේරුම? අගතියට යන්න පුළුවන් දේවල් හතරක් බුදුරජාණන් වහන්සේ දේශනා කරා. මොනවද? ඡන්දා දෝසා භයා මෝහා. ඡන්දය කියලා කියන්නේ කැමැත්ත, ආශාව. යම් යම් දේවල් යම් යම් පුද්ගලයන් කෙරෙහි අසීමිත ආශාව. ඒකත් එක අගතියක්. දෝසා කියලා කියන්නේ ද්වේෂය. යම් යම් පුද්ගලයෝ සහ දේවල් පිළිබඳ ද්වේෂ කිරීම නැත්නම් ගැටීමක් තියෙනවා නම් ඒකත් අගතියට යාමක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඡන්දා දෝසා ඊළඟට බයෙන් අගතියට යනවා නම් කවුරු හරි ඊටාම බයෙන් ජීවත් වෙනවා නම් මේ සමාජයේ ඒකත් අගතියක් කියලායි දේශනා කළේ. ඒ වගේම මෝහය අඩුම ගානේ මේ බෞද්ධයෙක් විදිහට චතුරාර්ය සත්‍ය කියලා දෙයක් තියෙනවා. නැත්තම් මේ සදාචාරය මනුෂ්‍ය ධර්ම කියලා දෙයක් තියෙනවා කියලාවත් දන්නේ නැති ප්‍රඥාවක් නැති කෙනෙක් නම්
ඔහු මෝහයෙන් අගතියට ගිය පුද්ගලෙක් කියලායි දේශනා කරන්නේ. මේ ඡන්දා දෝසා බය මෝහ යෝ ධම්මං අතිවත්තති. මෙන්න මේ ධර්මයේ අතික්‍රමණය කරන නැත්නම් අන්තගාමීව ඒවේ කොනට යනවා නම් අගතියට යනවා නම් නිහියති තස්ස යසෝ ඔහුගේ යසස නිහියති කියලා කියන්නේ අඩු වෙනවා පිරිහෙනවා. යසස කියලා කියේ භවභෝග සම්පත් පවා පිරිහෙනවා. කීර්ති රාවේ පවා පිරිහෙනවා. හරියට මොන වගේද? කාලපක්ඛේව චන්දිමා. කළුවර පක්ෂයට නැත්නම් අඳුරු වෙන පක්ෂයට අඳුරු වෙන පැත්තට අඳුරු වෙමින් පවතින හඳ වගේ කියලායි බුදුරජාණන් වහන්සේ උපමාවකින් දේශනා කරේ. ඔන්න ඔය කර්මික පින්වත්නි මෙන්න මේ සූත්‍රය අපි මුලින්ම සූත්‍රය විදිහට තබාගත්තේ බ්‍රාහ්මණික ධම්මික සූත්‍රය. ඒ සූත්‍රය ඇතුලේ තිබ්බ යම් කරුණු තවත් සූත්‍ර වලට ගලපලායි ඔබ ඔය ශ්‍රාවකයන්ට අපි දේශනා කරන්නට යෙදුනේ. ඒ හින්දා මේ කරුණු ටික පෙළගැස්වීමක් යුක්තව ඊටාම පිළිවෙලට මතක තියාගෙන තම තමන්ගේ ජීවිතවලට ගලප ගන්න එක වටිනවා කියලායි අපිට හැඟෙන්නේ අපිට තේරෙන්නේ. ඒ වගේම තව කාරණයක් කියන්න කැමති පින්වත්නි මේ අපිට බුදුරජාණන් වහන්සේ දේශනා කළා තියෙන නිර්වාණ මාර්ගය. බුදුරජාණන් වහන්සේ යම් තැනක දේශනා කරනවා පින්වත් මහණෙනි නැත්නම් මේ භික්ෂුන් වහන්සේට ආමන්ත්‍රණය කරලා හැබැයි භික්ෂුන් වහන්සේලා විතරක් නෙමෙයි මේක කියන්නේ මේ ලෝකේ මම දේශනා කරන්නේ දේවල් දෙකයි කියනවා. වෙන මොකුත් මම දේශනා කරන්නේ නැහැ කියලා දේශනා කරා. මොනවද මේ දෙක? මම දේශනා කරන්නේ දුක ගැන සහ දුකෙන් මිදීම ගැන. ඔන්න ඔය දෙක විතරයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඊළඟට මෙන්න මෙහෙම කියනකොට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ බුදුදහම කියලා කියන්නේ මේ ඍණාත්මක ආගමක්ද? නැත්නම් ඍණාත්මක දර්ශනයක්ද? ඇයි මේ හැමතිස්සෙම දුක ගැන කතා කරන්නේ? මේ ලෝකෙ සැප නැද්ද? ඔන්න ඔතන ප්‍රශ්නයක් කෙනෙක්ට එනවා. ඒ හින්දා මේක හැමතැනම මේ බුදුදහම ඍණාත්මක ආගමක්. අපිට මේ ජීවිතය භුක්ති විඳින්න නැත්නම් ජීවිතය විඳින්න දෙන්නේ නැති ආගමක් හැටියට සමහර අය මේක වැරදි විදියට දැකපු අවස්ථා ඕන තරම් තියෙනවා. ඒ වගේ අයට පිටුනත් අපිට දෙන්න තියෙන පිළිතුර මේකයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරා මේ පංචකාමයන්ගේ තියෙන ආස්වාදයක්. මේ පංචකාමයේ ආස්වාදයක් නැහැ කියලා බුදුරජාණන් වහන්සේ කොහෙවත් දේශනා කරලා නැහැ. ඒ වගේම මේ පංචකාමයන්ගේ තියෙනවා ආදීනවයක්. ආදීනවයක් කියන්නේ වැරදි නරක ප්‍රතිඵලක් තියෙනවා. ඔන්න ඔය දෙකම පින්වත්නි අපි සංසන්දනය කරලා බලනකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේකේ ආනිසංසයට වැඩිය ආදීනවේ බොහෝ වැඩි. ඒ වැඩි හින්දාම තමයි මම මේ ලෝකය දුකයි කියලා දේශනා කරේ. ඒ ලෝකය කොහෙද පිහිටලා තියෙන්නේ? කස්මින් ලෝකේ පතිත්ථිතෝ කියන ප්‍රශ්නයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර දුක්ඛේ ලෝකෝ පතිත්ථිතෝ. මේ ලෝකය කියලා අදහස් කරේ මේ බඹයක් පමණ ශරීරය. මේ ලෝකය පිහිටලා තියෙන්නේ පින්වත්නි දුක මතයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා. එහෙම දුක කියලා එකක් මේ ලෝකේ නැත්තම් මේ ලෝකෙට බුදුරජාණන් වහන්සේ කියලා කෙනෙක්ගේ අවශ්‍යතාවයක් මතුවෙන්නේ නැහැ පින්වත්නි. එහෙනම් ධර්මයේ කියන දේක අවශ්‍යතාවයකුත් නැහැ, මේ සංඝයා වහන්සේගේ අවශ්‍යතාවයකුත් නැහැ. ඔයත් බෞද්ධ වෙන්න අවශ්‍යතාවයකුත් නැහැ. ඒ හින්දා මේ ලෝකේ දුක කියන එක සත්‍යයක්. දුක්ඛ සත්‍ය තමයි චතුරාර්ය සත්‍යෙන් පළවෙනි කාරණය. ඒ හින්දා පින්වත්නි මේ ලෝකේ මිනිස්සු දැන් පිට රටවල මිනිස්සු පවා මහා ප්‍රඥෝ පවා අන්තිම අවස්ථාවේදී මේ බුදුදහම හොයාගෙන යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන අත්ති ලෝකේ ලෝක ධම්මෝ තථාගතෝ අபிසම්බුද්ධති අபிසමේති අபிසම්බුද්ධා අபிසමිත්වා විවරති විවජති උත්තානි කරෝති උත්තානි කරයි මානේ නජානාති නපස්සති අන්දං අචක්කුම් තමහං බාලං කුතුච්චනං මාති කරෝමි. එන්න මේකේ අදහස් මෙහෙමයි. අත්ති ලෝකේ ලෝක ධම්මෝ මහණෙනි මේ ලෝකේ ලෝක ධර්මයක් කියලා එකක් තියෙනවා. තං තථාගතෝ අபிසම්බුද්ධති ඒක තථාගතයන් වහන්සේලා අවබෝධ කරනවා. අபிසම්බුද්ධිත්වා අபிසමෙත්වා ඒක අවබෝධ කරගෙන ප්‍රත්‍යක්ෂ කරගෙන විවරති විභජති උත්තානි කරෝති මේ ලෝකෙට විවරණය කරලා පෙන්නනවා. විභජති මේක විභජනය කරලා කොටස් වලට බෙදලා වෙන් කරලා පෙන්නනවා. උත්තානි කරෝති මෙන්න මේක
අවබෝධ කරගන්න කියලා ගිහි සමාජයේ උත්සාහ ගන්නවා, උනන්දු කරනවා. උත්තානි කරිමානේ එහෙම විභජනය කරලා පෙන්නලා විවරණය කරලා දීලා උත්සාහ කරවලා එච්චර දෙයක් කරද්දී උත්තානි කරේ මහානේන ජනනාති එච්චර දෙයක් කරද්දී මේ ලෝකේ ඒක යම් කිසි කෙනෙක් අවබෝධ කරගන්නේ නැද්ද? නැත්නම් ඒක අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් නැද්ද? උත්තානි කරේ මහානේන ජනනාති අන්දං අචක්කුම් ඒගොල්ලන්ට මම කියන්නේ අන්ධයෝ කියලා. අචක්කුම් ඇස් නැති අය කියලායි මම කියන්නේ. අන්දං අචක්කුම් මාකිත්ති කරෝමි මම ඒගොල්ලන්ට මොනවද කරන්නේ? මට කරන්න දෙයක් නැහැ කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. ඒ හින්දා පින්වත්නි අපේ යුතුයකම මේ බෞද්ධයෙක් වශයෙන් ඉපදිච්ච ඔබ අපේ යුතුයකම තමයි මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ශ්‍රද්ධාව ඇති කරගෙන අර මම මුලින් මතක් කරපු විදිහට ශ්‍රද්ධාවෙන්මයි පටන් ගන්නෙ. පින්වත්නි මේ ශ්‍රද්ධාව ඇති කරගෙන බුදුරජාණන් වහන්සේගේ දේශනාව අනුගමනය කරලා ගිහි ජනතාව වශයෙන් මේ අහගෙන ඉන්න සියලුම දෙනාට අපි ඊටම කාරුණික මතක් කරනවා. ඔබට වෙන බුදුදහම සම්බන්ධ ඊටම අමාරු වෘතවලට යන්න බැයි නම් ඔබ එකක් කරන්න නෙමෙයි නොකර ඉන්න කියලායි මම කියන්නේ. ඔබ එකක් නෙමෙයි පහක් නොකර ඉන්න. මොනවද මේ පහ? ඒවා තමයි පංච දුෂ්චරිත. පංච සීලයෙන් උගන්වන දේවල් පහක් තියෙනවා. ඔය පහෙන් වළකින්න. අඩුම ගානේ ඔබ මේ ආත්ම නිවන් දැක්කේ නැත්නම් මේ භවයේ හොඳ වෙනවා. මේ භවයේ යහපත් වෙනවා. ඊළඟ භවයේ අනිවාර්යයෙන්ම මහා ආනන්තරීය කර්ම වගේ මහා බරපතල කර්ම ඔබකින් වෙලා තිබෙන්නේ නැත්නම් සුගතියට උපදිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ හින්දා බෞද්ධයෝ වශයෙන් අපේ හැමෝගෙම යුතුයකම බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ධර්මය ගැන අපගේ ශ්‍රද්ධාව පිහිටගෙන තමන් මුලින්ම ධර්මයේ පිහිටන්න. ඒ වගේම තමන්ගේ දෙමව්පියෝ ඉන්නවා නම් අශ්‍රද්ධාවන්ත දෙමව්පියෝ ඉන්නවා නම් ශ්‍රද්ධාවෙහි පිහිටවන්න. ඒ වගේම ලෝභකම තියෙන නැත්නම් ලෝභකම තියෙන දෙමව්පියෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට ත්‍යාගශීලී භාවය පුරුදු කරන්න. ඒ වගේම දුස්සීල දෙමව්පියෝ ඉන්නවා නම් දුස්සීල දරුවෝ ඉන්නවා නම් දුස්සීල නෑදෑයෝ ඉන්නවා නම් ඒගොල්ලන්ට සිල්වත්කමේ පිහිටවන්න සිල්වත්කමේ ආනිසංස කියලා දෙන්න. ඔය ආදී වශයෙන් එක්කෙනෙක් හරි මේ ධර්ම මාර්ගයට යොමු කරන්න කවදාවත් ඔබට ඔබගේ ගමන වරදින්නේ නැහැ. ඔබ මහා සේවයක් අනුන්ට කරන කෙනෙක් බවට පත් වෙනවා. හුඟක් වෙලා ගන්න නැතුව පින්නත් මේ ධර්ම දේශනාව එක කරුණක් දේශනා කරලා අවසන් කරන්න අදහස් කරනවා. මොකද හුඟක් වෙලා ධර්ම දේශනාව කරනකොට ඉතා සමහර ඇත්තන්ට මේක අමාරු යහන් වෙන්න. ඒක සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවය. ඒ නිසා එක කරුණක් මතක් කරනවා මේක බෞද්ධ කියපු එකක් නොවුනට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ මේක තුල ඇතුළත් වෙනවා. අන්න ඒ හින්දායි මේක තෝරගත්තේ කියන්නේ. වෙනත් ඒක සංස්කෘත පඬිවරයෙක් මෙන්න මෙහෙම ශ්ලෝකයක් කියලා තියෙනවා. රාත්‍රං යතාමේඝ ගණාන්තකාරේ විද්‍යුක්ෂණ දර්ශේති ප්‍රකාශම් බුද්ධානුභාවේන තථා කදාචි ලෝකස්ස පුඤ්ඤේෂු මතික්ෂණස්යත් කියලා. මොකද්ද මේකේ තේරුම? රාත්‍රං යතාමේඝ ගණාන්තකාරේ මේ මහා ගණාන්ධකාර වැහි බලාකුළු සහිත ඝන අන්ධකාර රාත්‍රියක විද්‍යුත් ක්ෂණ දර්ශේති ප්‍රකාශ යම් වෙලාවක විදුලි එළියක් නැත්නම් අපි අකුණු ගන්නවා කියලා කියන්නේ විදුලි එළියක් ඊටාම සුළු කාලයකදී පෙනී නොපෙනී යනවාද මේ මහා ඝන අන්ධකාරයක ඒ හරියට ඒ වගේ මොන වගේද බුද්ධානුභාවේන තථා කදාචි අන්න ඒ වගේ මේ බුදුරජාණන් වහන්සේගේ අනුභවයෙන් මේ බුද්ධ ශාසනයක් තියෙන කාලෙක ඊටාම කෙටි වේලාවකට ඔබට මහා නර්ග අවස්ථාවක් ලැබෙනවා. මොකක්ද ඒ අවස්ථාව? බුද්ධානුභාවේන තථා කදාචි ලෝකස්ස පුඤ්ඤේෂු මතිස්නස්ය මේ ලෝකයාගේ හිත පිනට නැමෙනවා කුසලයට නැමෙනවා කියන එකක් වෙන්නේ ඊටාම සුළු කාලයකට. ඒ සුළු කාලේ කොච්චර දුර්ලභ කොච්චර කෙටි කාලයක්ද කියනවා නම් හරියට මහා ඝනාන්ධකාර රාත්‍රියක ඊටාම තප්පරයකින් කොටසකටත් වැඩි අඩු කාලයකදී මේ විදුලි එළියක් ඔබට පෙනිලා නොපෙනී යනවා වගේ ඊටාම කෙටි කාලයකටයි මේ මනුෂ්‍යාත්මය ඔබට ලැබුණේ.
ඔබ මිනිස්සෙක් විදිහට ඉපදුනේ මේ බුද්ධ ධර්ම කියන එක අහන්නවත් ලැබුණේ. ඒ හින්දා ඒක කොච්චර වටිනවද කියන එක තේරුම් අරගෙන මේ ධර්ම මාර්ගයේ හැසිරෙන්න කියලා ධර්මාවවාදයක් වශයෙන් දීලා අපි මේ ධර්මානුශාසනාව මෙතනින් අවසන් කරන්න බලාපොරොත්තු වෙනවා. අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ වශයෙන් මම හිතන්නේ දායකත්වයේ වශයෙන් පිරිස් දෙකක් දායකත්වය ලබාගෙන තිබෙනවා. අපි ඒක මතක් කරන්න අදහස් කරනවා. පළමුවටම කේනියගම පදිංචි කුසුමා බෝපිටිය මෙනවිය ඇතුළු සහෝදරයන් විසින් තමයි මේ පළවෙනි දායකත්වය ලබාගෙන තිබෙන්නේ. අරමුණු වශයෙන් සඳහන් කරලා තියෙනවා වසර 41කට පෙර වියෝ වූ බී ජෝර්ජ් අප්පුහාමි පියාණන්ට හා වසර 36කට පෙර වියෝ වූ ආර් මිසිනෝනා මෑණියන් හා වසර 6කට පෙර පරලෝසපත් බී ගුණදාස සහෝදරයා ඇතුළු භවාන්තරගත සියලු ඥාතීන්ට භව ගමන සෝපත් වේවා. ඒ වගේම අප සැමට චතුරාර්ය සත්‍ය අවබෝධ වීම පිණිස මේ කුසලය හේතු වේවා කියලා ඒගොල්ලෝ ප්‍රාර්ථනාවක් කරලා තියෙනවා. මේ අපි ප්‍රාර්ථනා කරන පින්වත්නි මේ ධර්ම දේශනාව දේශනා කිරීමේ කුසලය, ඒ වගේම ධර්මය ශ්‍රවණය කිරීමේ කුසලය ඒ අත්ංගේ මේ අරමුණ සාක්ෂාත් වීම පිණිස හේතු වේවා කියලා. ඒ වගේම තවත් අධ්‍යාපනයේ සම්බන්ධ අරමුණක් සඳහන් කරලා තියෙනවා. මේ ඩිලාන් ලහිරු විජේසේකර හා යශෝ එරංග විජේසේකර කියන දරුවන්ට තුරුණුවන්ගේ හා සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා කියන ප්‍රාර්ථනාව පෙරදරි කරගෙන ඒ වගේම ඒ දරුවන් දෙදෙනාට සිත් පැතීමට සියලු රටවාසීන්ට නිදුක් නිරෝගී සුව ප්‍රාර්ථනා කිරීමට අරමුණක් වශයෙන් තබාගෙන තිබෙනවා කියලා සඳහන් කරනවා. ඒ අත්ංගේ අරමුණ සාක්ෂාත් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම ඊළඟ දායකත්වයේ පින්වත්නි මේ ධර්ම දේශනාවේ දායකත්වයක් දරනවා ජයන්ති මාවත කණේවල පදිංචි කේ.ඩී. සුමනාවති ගුරු මෑණියන්ගේ W.D. ඇල්පිනෝනා මෞතුමිය හා කේ.ඩී. සයිමන් සිඤ්ඤෝ පියාණන් වහන්සේටත් නිවන් අවබෝධයේ පිණිසත් ඒ වගේම අකල් මරණයකින් මියගිය I.D. ලින්ටන් ස්වාමි පුරුෂයාට හා හර්ෂණී ප්‍රියංගිකා දියණියට අකල් මරණයක් නැවත මෙවන් අකල් මරණයක් සිදු නොවේවා. මතු දීර්ඝායුෂ හා නිවන් සුව පිණිසම මේ මහාන්ගනීය කුසල කර්මයේ හේතු වේවා කියලා දායක පිරිස ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම පෞලේ සමටද සුඛී සුවපත් භාවය ලැබේවා. මතු බුදු බව පතන ගරුණාවියනේ අරිය ධම්ම ස්වාමින් වහන්සේට බුදු බව ලැබීම පිණිසද මේ කුසලයේ හේතු වේවා කියලා ඉතා හොඳ ප්‍රාර්ථනාවක් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ධර්ම දේශනා කර ගරු ස්වාමින් වහන්සේට හා විහාරවාසී සියලුම ස්වාමින් වහන්සේලාට නිදුක් නිරෝගී සුවපත් භාවය හා පතන්නා වූ බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවා කියලා යම් ඉතාම හොඳ අරමුණක් පෙරදරි කරගෙන තිබෙනවා. ඒ වගේම කොරෝනා රෝගයෙන් පසුවන ලක්වාසී ලෝවාසී සියලු දෙනාට සුඛී සුවපත් භාවය ලැබේවා කියලා අරමුණක් සඳහන් කරලා තියෙනවා. ඔන්න ඔය සඳහන් කරන්නට යෙදුණු සියලුම යහපත් අරමුණු මේ ඔබ අසන්නට යෙදුණු ධර්මයේ ආනුභාවයෙන් ඒ කුසල කර්මයේ ආනුභාවයෙන් අප දේශනා කරන්නට යෙදුණු ඒ ධර්ම දේශනාවේ අනුභවයෙන් සාක්ෂාත් වේවා. මෙලොව යහපත සැලසේවා. සියලුම අපල උවදුරු දුරු වේවා. ඔයත්න්ගේ ගිහි ජීවිත ගත කරනකොට ඇතිවන සියලුම බාධක දුරු වේවා. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වේවා. ඔයත් කරන සියලුම ගැලහෙන දාන ව්‍යාපාර අධ්‍යාපන ආදී සියලුම කටයුතු සාර්ථක වේවා කියලා අපි ආශිර්වාද කරනවා. ඒ වගේම පින්වත්නි මම ධර්ම දේශනා කරන හැම අවස්ථාවකම හැමතිස්සෙම මතක් කරන්න වටිනා රටදෑ වෙනුවෙන් දිවිවිදු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසිය සියලුම රණවිරු යම්තා මේ පින අපේක්ෂාවෙන් යම් තැනක දුක් සහිත ස්ථානයක සිටිනවා නම් මේ අප දේශනා කරන්නට යෙදුණු පිනෙන් සහ ඔබ ධර්මයේ ශ්‍රවණය කරන්නට යෙදුණු පිනෙන් ඒ අත්‍යන්තත් මේ පින් අනුමෝදන් වේවා. දුක් ඇති ස්ථානයක සිටිනවා සැප ඇති තැනකටපත් වේවා. පතන්නා බෝධිකේ නිවන් දකිත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම තම තමන්ගේ නමින් මිය පරලොව එන්නට යෙදුණු මේ නම් කියන්නට යෙදුණු සා නැති
සියලුම මළගිය ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පින්වත්නි මේ ලෝකීය ශාසනය ආරක්ෂා කරන යම්තා අල්පේශාක්‍ය මහේශාක්‍ය දෙවි දේවතාවුන් වහන්සේලා සිටිනම් ඒ සියලු දෙනාම උන්වහන්සේලා මේ පින් අනුමෝදන් වේවා පතන්නා වූ බෝධියකින් නිවන් දකිත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඒ වගේම අවසාන වශයෙන් අපනිතාවේ සිට අවීක්ෂ දක්වා යම්තා සත්ව කෙනෙක් යම් පිනක් බලාපොරොත්තු වෙන සිටනවා නම් මේ පින අනුමෝදන් වෙන්න කැමැත්තෙන් සිටනවා නම් අනුමෝදන් වේවා. වැඩි කල නොයාම මේ බුද්ධ ශාසනයෙන් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න ලැබේවා. පතන්නා බෝධියකින් නිවන් දකිත්වා සාදු ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ඔබ අප වැඩු සියලුම දෙමව්පියන්ට සුජීවත්ව ජීවත් වන සියලුම දෙමව්පියන්ට මේ පින් අනුමෝදන් වේවා. දීර්ඝායුෂ ලැබේවා. නිදුක් නිරෝගී සුව ලැබේවා. පතන්නා බෝධියකින් නිවන් දකිත්වා කියලා සාදු ප්‍රාර්ථනා කරන්න. මේ ප්‍රාර්ථනාවත් සමගින්ම අපි අපගේ ධර්ම දේශනාව මෙතකින් අවසන් කරනවා. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාශට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු තං සදා. සියලු දෙනාටම සියලු යහපතම වේවා. පෙරවන් සරණයි. අවසරයි අපේ